සියල්ලම සිතුවිලි. සිතුවිලි කියලා දකින්නේ. හැබැයි ඒක නිවන නෙමෙයි. එක තැනක මේක දකින්න එකයි තියෙන්නේ. සිතුවිලි කියලා දකින්න එක. මේක හොඳට පුහුණු වෙන්න ඕනි. ඒ කෙනෙක් ඒ තැනේදී හොඳට පුහුණු වෙන්න ඕනේ. එක පාටම සම්පූර්ණයෙන් ගැලවෙන්නේ නැති නිසායි මෙතනත් පුහුණු වෙන්න ඕනි කමක් තියෙන්නේ. ඉතින් ඒ කෙනා එතකොට බාහිරින් මිදෙනවා. ඇත්තටම අංශ දෙකෙන් මිදෙනවා. අජ්‍යත බහිද්දා කියන අංශ දෙකෙන් මිදලා එක අන්තයකට එනවා. අන්ත දෙකක් හම්බ වෙන්නේ අන්න විඥානේ මෙතන අනිදස්සන වෙන තැන. මෙතන විඥානේ බාහිරට යන්නේ නැහැ. තාම අනිදස්සන උනේ නැහැ. විඥානේ බාහිරට යන්නේ නැහැ. දර්ශනපතේ හම්බ වෙන්නේ නැහැ. හැබැයි මෙතන ක්‍රියාසිත තියෙනවා. හැබැයි මෙතන ප්‍රතිපදා තුන්වෙනි අදිරට එන තැනට ලං වෙනවා. ඇත්තටම දකින්නවනේ මේ හිතනවා කියන තැනින් පේන, ඇහෙන, දැනෙන, හිතන හැමදේම සිතුවිලි බව දකින්න කෙනාටයි තුන්වෙනි අදියර ප්‍රතිපදාව අපි කතා කරේ. මොකද්ද? සිත කියලා අපි ගන්න එක සිත කොහෙද තියෙන්නේ? සිත කියලා දෙයක් නැහැ. අයි සිතේ කොහෙන්ද පොත්? පොත් සිත කියන්නේ සිතුවිල්ලක්. සිතුවිල්ල පොත් තියෙන්නේ නැහැ. සිතේ කොහෙන්ද එතකොට රත්තරන්? සිතේ කොහෙන්ද මැණික්? සිතුවිලි වල කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. සිතුවිලි හැදුන හැටි තමයි ඊට පස්සේ යාට හොයන්නේ. එයාගේ හිතට එනවා. දකින්න. කැමැත්තක් ඇති වෙනවා. අර චන්දන් ජනේති වායමති විරයන් ආරහති. මේකට කැමැත්ත ඕන. ඒතර අර මේක ඉතින් පරයයන් කතා කරනවා නම් ගොඩාක් කතා කරන් තියෙනවා. නමුත් අපි මේක දැන් සරල විදිහටම කතා කරමු තේරෙන භාෂාවේ. දැන් මේ සිත බොරුවක් බවයි තුන්වෙනි අධීරයේ දකින්න. පළවෙනි අධීරයේ සිත දැක්කා. අරමුණු දැක්කා. සිත දකින්න තු මේ ගමන යන්න බෑ. දෙවෙනි අධීර බාහිර නෙමෙයි කියලා දැක්ක. සිතුවිලි කියලා දැක්කා. බාහිර කියලා ලෝකයෙන් මිදෙන තැනට ආවා. ඊට පස්සේ ආ නාමයාන්තේ රූපයෙන් මිදෙන තැන. ඊට පස්සේ නාමයාන්තට ආවා. සිතුවිලි දැන් තුන්වෙනි අධීරයට එන්නේ. දෙවෙනි අධීර තුන්වෙනි අධීර සිතුවිලි බොරුවක් කියලා දකින්න එක. සිතුවිලි බොරුවක් කියලා දකින්න එක හොඳින් දකින්න ඕනි. මේක හොඳින් පුහුණු වෙන්න ඕනි. මේ අධීර තුනම හොඳින් පුහුණු වෙන්න ඕනි. කෙනෙකුට එකපාර තුනම පුහුණු වෙන්නත් පුළුවන් අවබෝධයක් තියෙනවා නම් නැත්නම් එකින් එක යා එන්න ඕනි ක්‍රමයකට. පිළිවෙලකට ගන්න ඕනි. මොකද අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරිය අනුපුබ්බටිපදා වගේම බුදුන් වහන්සේ කියනවා මේ අනුපුබ්බ මේක යන මාර්ගයක් තියෙනවා කියලා. ඒක නිසා මේක පිළිවෙලට යන්න ඕනි ගමනක් තියෙනවා. ඒක අපි දකිනවා. ඉතින් ඔබත් ඒක දකින්න සිතුවිලි බොරුවක් වෙන තැන තමයි ගැඹුරුම තැන. ඒක අපි ගැඹුරුයි කියලා කිව්වට ඇත්තටම සරලයි. නමුත් අපේ මේ සිතුවිලි ඝන වෙලා තියෙන නිසායි ගැඹුරු වෙන්නේ. ඇයි අපිට මේ දරුවෝ ඇත්ත වෙලා, අපිට ලෝකේ ඇත්ත වෙලා, අපිට මේ පේන දේවල් ඇත්ත වෙලා, අපිට අඹගස් තියෙනවා. දැන් පෘථග්ජන මිනිස්සයා අහයි ඔබ කොහොමද නෑ කියන්නේ? ඔය තියෙන අඹගහ. අඹ කියලා කියනවාද ගහ? අපිනේ කියන්නේ අඹ. කොහෙන්ද අඹ? දැන් මෙතනට වෙන ජාතික මිනිස්සෙක් ආවොත් මේකට මැංගෝ කියලානේ කියන්නේ. එතකොට එයා වෙනින් එක්කනේ. එතකොට මේක දෙමළෙන් ආව තව එකක් කියන. චීන භාෂාවෙන් ආව තව එකක් කියන. ඒක අඹ වෙන්නේ නැහනේ. එතකොට මෙතන තියෙන්නේ සිතුවිලි ප්‍රශ්නයක්. බාහිර හතර මහා භූත එක එක විදිහට සබාධාමක් වගේ මැවෙනවා. හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධ නිරුද්ධති. හේතු තියෙනකොට හට ගන්නවා. හේතු නැතකොට නැති වෙනවා. අවුත්තා සම්භූතං උත්තානම් භවිස් වෙන ආටගෙන නැති වෙනවා. මේ විදිහටම සිතට දැන් සබාධාම කොටසක්. සිත කියලා දෙයක්වත් නැහැ. ඒකත් අටගෙන නිරුද්ධ වෙනවා. දැන් අපි ඒකයි ඔබට එතන ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා. ගහ හිතනවද? ගහ හිතලාද හුස්ම ගන්නෙ? ගහ හිතලාද පොළවේ ඕජාව අරගෙන යන්නේ? ගහ හිතලාද ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ? ගහ හිතලාද මේ මල් හදන්නේ? ගහ හිතලාද බීජ හදන්නේ? ගහ හිතලාද ඊගා પરම්පරාව හදන්නේ? ගහ හිතන්නේ නැහැ. ගහ අතු කඩාගෙන ගියාට අඬනවද? ගහ අතු කඩාගෙන ගියාම බනිනවද? ගහ ගිනි තිබ්බයි කියලා ද්වේෂ කරනවද? නැහැ. ඇයි ගහට ආත්මයක් පනවන්නේ? හිතනවාද ගහට තේරෙන්නේ නැහැ කියලා? නෑ ගහට දැනෙනවා. නැත්තම් කොහොමද සූර්යකාන්ත මල හිර ඇරෙන පැත්තට ඇරෙන්නේ? නැත්තම් කොහොමද රාදවල් දෙක ගහට දැනෙන්නේ? ඔබ දන්නවා මේවා ගස් වලට දැනෙනවා කියලා. ඒතර ගහට ආත්මයක් නැත්තම් මනුස්සයටත් ආත්මයක් තියෙනවා කියලා හිතනවා. ඒ මනුස්සයට ওই විදිහටමයි දැනෙන්නේ.
මිනිස්සයා හිතලා නෙමෙයි හුස්ම ගන්නෙ, මිනිස්සයා හිතලා නෙමෙයි කැම දිරවන්නේ, මිනිස්සයා හිතලා නෙමෙයි ඇඟේ ලේ දුවන්නේ. අර විදිහම තමයි. මිනිස්සයා හිතලා නෙමෙයි ඔය එකක්වත් වෙන්නේ. මිනිස්සයා හිතන් ඉන්නවා මම හිතනවා කියලා. නමුත් මිනිස්සයාට හිතලා කැම දිරවන්න පුළුවන් බෑ. මිනිස්සයාට හිතලාද මිනිස්සයා හුස්ම ගන්නෙ නෑ. මිනිස්සයා හිතන්නේ නැතුව තමයි ඇතුලේ ලේ ගමන් කරන්නේ, හැමදේම දිරන්නේ, වයසට යන්නේ, මැරෙන්නේ ඔක්කොම. හිතුවයි කියලා මොකුත් වෙන්නේ නැහැ. දැන් හිතනවා කියන්නේ මොකක්ද එතකොට? ඇත්තට මේක මායාවක්. දැන් මෙතන සිද්ධ වෙලා තියෙන වෙනින් දෙයක්. මේක ගහටත් වෙනවා. ගහට ආත්මයක් පැනවෙන්නේ නැති වුණාට මේක මෙතන සිද්ධ වෙලා තියෙන්නේ හැඩතල එනකොට ශබ්ද එකතු වෙලා. ඒක මිනිස්සු පනවගෙන භාෂාවක් කියලා. ඒක සිතුවිල්ලක් වෙලා. දැන් මේ සිතුවිල්ල වෙලා තියෙන සද්දේ. ඇයි නාමයක් නේ තියෙන්නේ? අම්මා, තාත්තා, ගහ, ලිඳ, අල, දොල, මේසේ, පුටුව, ඉර, හඳ නම්. ඇයි මේ පොඩි කාලේ පුංචි දරුවා බලන්න මේ ලෝකෙට එනකොට මුකුත් දන්නේ නැහැ. හැබැයි මොන්ඩිසෝරිදී කොච්චරනම් උත්සාහ කරනවද පාට ටික කියලා දෙන්න. පාටවත් දන්නේ නැහැ. පේන්නේ නැතුවද? නෑ එනවා යනවා. පොඩි එක්කෙනා ප්‍රභාස්වර සිතක් තියෙන. එයාට පාට ගැන අදහසක් නැහැ. ඒව මොනවද කියලා එයාට වෙන් කළා පෙන්වන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර පිටින් සිතුවිලි දානවා යාට. ශබ්ද එකතු කරලා පෙන්නනවා ගැට ගහලා. අරක එනකොට කවුරු හරි ශබ්ද කරලා පෙන්නනවා. ඔය අම්මා කියලා පෙන්නනවා. පටාස් ගාලා අරක එකතුුනේ නැත්නම් එයා කවදාවත් අම්මා කියලා හඳුරන්නේ. කවුරු හරි කිව්වාම දැන් අම්මා එනකොට කියලා හරි කිව්වනම් නැන්ද කියලා නැන්ද කියලාම හිතන්නේ. ඒව ගොඩක් ඒවා වෙනවනේ නාට්‍ය වල පෙන්නන්නේ ඔය එක කතාවල පෙන්නන්නේ ඒව තමයි. ඇත්තටම මේ කතාව හරිම ආශ්චර්යයක්. ඒ කියන්නේ මේක හරිම විචිත්‍රවත්. ඒ වගේම මේක හරිම මේ පරම සත්‍ය කෙනෙක් දැනගන්නම ඕනි. නැත්තම් මේ සත්තු වගේ තමයි මේක ඇත්ත දැනගත්තාම මේ මරණය කියන එක සිතුවිල්ල. මේ ශරීරයේ පොළොවට පස් වෙන එක මරණයක් නෙමෙයි කියලා අපි සෑහෙන ඔප්පු කරලා තියෙනවා. ඒක බුදුන් වහන්සේ කරනවා වගේම අපිත් ඒක ප්‍රායෝගිකව අපි තුලින් මහණෙනි නුඹලා බණ කියන්නේ මා කිව්වා කියලාද? නැත ස්වාමීනි අපටම ප්‍රත්‍යක්ෂයි. අපටම ප්‍රත්‍යක්ෂ ධර්මයක් අපි දේශනා කරන්නේ ස්වාමීනි. සාදු සාදු මහණෙනි. ඒමයි වෙන්න ඕනේ. ඇත්තටම බුදුහාමුදුරුවෝ කිව්වා කියලා නෙමෙයි අපි මේ ධර්මේ ප්‍රත්‍යක්ෂ නිසයි කියන්නේ. අපිට ප්‍රත්‍යක්ෂ නිසා තමයි අපි මේ සේරම පැත්තකින් තියලා ප්‍රතිපදා ටික අපි හදාගෙන අපිම පුහුණු වෙලා අපිම අපේ හිතේ මිදෙන වැටි කතා කරන්නේ. වෙන මුකුත් අපිට අදහසක් නැහැ. අපි මේ ඒ දෙයම තමයි සරලව මේක ගලපලා ප්‍රායෝගික පැත්තෙන් අත්දැකීම් එක්කලා මේක අපි පුහුණු වෙන ආකාරය ගැන කතා කරන්නේ. එතකොට තමයි අපිටත් අපි පුහුණු වුණ ආකාරයක් තියෙනවා. අපි මේක දැකපු විදිහක් තියෙනවා. අපි එදිනෙදා අපිට එන අරමුණු වල මිදුණු ආකාරය අපි දන්නවා. අපි මේ සත්‍ය අවබෝධ කළා. එහෙමනම් අපි ඒක ඔබට කියනවා. ඔබත් මෙන්න මේ විදිහට බලන්න. මේ විදිහට ඔබ දකින්න. සිත දකින්න. සිතට ඊට පස්සේ බාහිර නෙමෙයි හිත කියලා දකින්න. හැබැයි ඔබ එහෙම දකිනකොට ඔබට පේන්න ගන්නවා හිත කියලා. හැබැයි ඊට පස්සේ ඔබ හිත බොරු කියලා දකිනවා. මේක පෙර මේ රූප සද්ද ගැට ගැහිච්ච එකක් කියන ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ඔක්කොම අතීත මතකයෙන් එන්නේ කියන එක. පොත කියන එක මේ දැන් ඔළුවට එන එකක් නෙමෙයිනේ. පොත කියන එක කලින් අපිට කවුරුහරි කිව්වේ නැත්නම් දන්නේ නැත්නම් එන්නේ නැහැ. ඒක අපිටම ප්‍රත්‍යක්ෂයිනේ. දැන් අලුතෙන් කොරෝනා කියලා වෛරස් එකක් කරනකොට මේ නම ඇදුනේ කොහමද? ඒක මේ මිනිස්සු නමක් තිබුණ නැහනේ. මිනිස්සු කියනවා දාගත්තා. ඊට පස්සේ ඒකට COVID-19 කියලා දාගත්තා. තව එකක් ඉතින් තවත් ටිකක් කලකට දාගනි. මිනිස්සු දාගන්නේවා අපි ඊට පස්සේ හිතනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි ඒ නාමයේ ඒකට ගැට ගන්නවා. ඒ මිනිස්සු සම්මුති ප්‍රඥාප්තිය හදාගත්තේ ඒව ඇත්ත නෙමෙයි. ওই විදිහට තමයි මිනිස්සුම මේක මරණයක් කියන එකක් හදාගෙන. කය පොළොවට පස්සෙන මරණයක් නම් මේ ගහ පොළොවට පස්සෙන එකත් මරණයක් වෙනවා. ඇයි ඒ? දැන් ඔබේ හුස්ම නැතුණා කියලා හිතන්න දැන් මේ මොහොතේ දැන් ඔබ දර කඩක්නේ කය. දැන් ඔක වල්ලා දානවනේ කවුරු හරි. එහෙම නැත්නම් කවුරු හරි ගිනි තියලා දානවා. ඇයි ඔකේ වැඩක් නැහැ. ඉතින් ඒ කයන පොළොවට පස්සෙන එක මරණයක් නං. ඉතින් මේ ගහටත් ඕකම නෙවෙන්නේ. ගහ පොළොවට පස්සෙනකොට ගහත් ගිනි තියලා දානවා නැත්නම් ඔක මොකක් හරි කරලා දානවා. ඒක ඉවරයි කියලා. ඉතින් ගහට පණ නැහැනේ. ගහේ ආයි මල් පිපෙන්නේ නැහැ, කොළ හැදෙන්නේ නැහැ, පණ නැහැ. ඉතින් ඒකේ හුස්ම ටික වැටෙනකන් විතරයි ගහක් දුවන්නේ. ඒ වගේම තමයි මේ මිනිස්සයා. මේ ශරීරයේ මේ ස්වභාවය මේ සංසිද්ධි දෙකම එකයි.
මේකේ මේ හුස්ම ටික වෙනකම් මේක පිම්බෙනවා. මේක පිම්බෙන හින්දා තමයි මේක ඇතුලේ මේ අත එහෙම අපිට උස්සන්න පුළුවන්කම තියෙන්නේ. ආ ලහුතා මුදුතා කම්මන්තතා කියලා ඕක අභිධර්ම හොඳට පැහැදිලි කරනවා. මේවා වෙන හැටි. මේ කාය කම්මන්තතාවය ඇති වෙන හැටි. වචී කම්මන්තතාවය ඇති වෙන හැටි. හුළඟ දැන් ඔබ හුස්ම ගත්තේ නැත්තම් කටින් සද්දයක් පිට වෙන්නේ නැහැ. අයි පුංචි දරුවා මේ ලෝකෙට බිහි වෙලා මව් කුසයෙන් එළියට එන ලේ කැටි දරුවා හැස් ගාලා සද්ද එනවා කියන්නේ මේ යටින් මේ පාරක් ගහන්නේ අර වෛද්‍යවරයා සද්දාවේ නැත්තම්. අයි සද්දාවේ නැත්තම් ඒක දැන් ලේ කැටියක් විතරයි. ඒකට වායුව යන්න ඕනි කොහෙන් හරි. අර වායුව ගියොත් තමයි ඒක ඊට පස්සේ අර මේ පැත්තෙන් පිට වෙන්නේ අර 10 දැවිල්ලට. මේක යනකොට පිට වෙනකොට ඒ සද්දේ තමයි එන්නේ. ඒක හරියට නිකන් කේතලයක් නටනකොට චූෂ් ගාලන සද්දේ තමයි පොඩි කාණ්ඩනවා කියලා කිව්වට එහෙම දෙයක් වෙන්නේ නැහැ. එයා එහෙම හිතලා කරන එකක් නෙමෙයි. ඒ සබදාමේ සංසිද්ධියක් තියෙනවා. ඒක අපිට ඔබට එකින් එක මනාකොට ලියලා පෙන්වන්න පුළුවන්. ගොඩක් වෙලාව කොච්චර ගියත් ඒක අදාළ නැහැ. වෙලාවක් කියන එකක් අපි දකින්නේ මේ මොහොත විතරයි කියන එක. ඒක මේක ලොකු කතාවක්. ඒ කියන්නේ මේ සිතුවිලි වල මිදුනොත් මොකද තියෙන්නේ? දැන් සිතුවිලි මායාවක් කියලා ඔබට අවබෝධ වුණොත් මොනවද තියෙන්නේ? සිතුවිලි මායාවක් කියලා අවබෝධ වෙන එක තමයි මේකේ තියෙන වටිනාම තැන. අපි ඒක හොඳට දකිනවා. සිතුවිලි මායාවක් කියලා අවබෝධ වෙනකොට මේ සිතුවිලි පෙර මතකයෙන් එන්නේ මේක මේ මොහොත එකක් නෙමෙයි කියලා අවබෝධ වෙනකොට මේක ඊගාව සිත එනකොටත් ඒකත් පෙර මතකයෙන් එන්නේ ඒකත් මේ මොහොත එකක් නෙමෙයි කියලා එනකොට ඇත්තටම එනේන සිත අතීත වෙනකොට වර්තමාන සිතක්වත් නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම අතීතේව තියෙන්නේ. ඔය දැන් ඊගාවට වෙන එක බලන්න ඔක්කොම අතීතේව. සේරම අතීතේව. ඔය එනේන සිත අතීත සිතක්. එතකොට වර්තමානයේ කොයිද? වර්තමානයක් නැහැ. මේක ඇවිල්ලා අර ශබ්දයි මෙතන රූපයි ගැට ගැහිච්ච එක තමයි දිගටම යන්නේ. මේක සබාධාමක් තියෙන්නේ වෙන මොකුත් නැහැ. දැන් මෙතන කෙනෙක් කොයිද ඉන්නේ? ඇත්තටම එහෙම එකක් නැහැ. අර විදිහටම ගැට ගැහිලා ගිහින් තියෙන්නේ. ඒකයි මේක පටිච්ච සම්භූතා කියන්නේ. ඒකයි මේක පටිච්ච සමුප්පන්න ධර්මයක් වෙන්නේ. සියල්ලම පටිච්ච වෙනවා කියන්නේ ගැට ගැහෙනවානේ. සම්මුඛය සමූහයම එකට ගැට ගැහිලා යනවා. ඒ කියන්නේ ඇස කන නාසය ශබ්ද වර්ණ ගන්ධ රස ඕජ. එහෙම නැත්නම් වර්ණේ ශබ්දේ ගන්ධේ රස මේ පහස මේවා සේරම අපේ ප්‍රසාද. මේ ආලෝකයට අර උපවත් තුන මේ පෘෂ්ඨයේ දිලිසෙනවා වගේ මේ ප්‍රසාද ටිකක් මේ ටික එකතු වෙලා එකතු වෙන එක තමයි සමුප්පන්න කියන්නේ. ඉතින් ඕක සබාධම. ඕක නිසා අපි දෘෂ්ටියක් මායාවක් අපි විසින් රැවටිලා ඉන්නවා. ඇයි එහෙම කියන්නේ? දැන් මෙතන මායාව අවබෝධ කරගන්න එක හරිම අමාරුයිනේ. ඒතකොට කෙනෙක් නැද්ද? දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි සෑහෙන කාලයක් මේක දැන් පුරුදු වෙලා තියෙන්නේ මේකට වහල් වෙලා තියෙන්නේ මේක ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ඔබ ඕක ලිහලිය බැලුවොත් ඔබ ඔය හිත කියන ඒවා මොච්චර කරත් වැඩක් නැහැ කියලා ඔබට තේරෙයි. ඔබ දැන් හිත කියයි ආනේ නෑ හෙට කන්න ඕනේ හෙට හොඳට සල්ලි තියෙන්න ඕනේ ඊට පස්සේ හිතේ අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ අරවා ඕනේ මේවා ඕනේ ඔක්කොම හිතේ. 아무ත් ඔක්කොම කරලා බලන්නකො මොකද වෙන්නේ කියලා. ඒත් ඒක ඉවරයක් නැහැ. ඊගාවට තව එකක් කියනවා. ඇයි ඒ? හිතට එහෙම තමයි මේ මැෂින් එක දුවන්නේ. මේක පෝනෝ භවික නන්දි රාගසාගත තත්‍රාත්‍රාභියන්ද. මේක හැම මොහොතෙම මේක මේ මැෂින් එක දුවන සිස්ටම් එක තමන් හඳුනාගත්තොත් මේක ඇත්තට පටිච්චසමුපාදේ තමයි අඳුරන්නේ. වෙන මොකුත් නැහැ. ඒකම තමයි හම්බ වෙන්නේ. නමුත් අර සරල දැන් අපි ඒව ගැන කතා කරන්නේ නැතුව සරලව කතා කරන හින්දා ඔබට දැන් මේ ඔක්කොම එකතු වෙන හැටි තමයි අපි මේ කියන්නේ. හැබැයි එකතු වුණොත් තමයි ඔබ හිතනවා මේ මම ඉන්නවා කියලා. ඒ තමයි මම ඉන්නවා. ඒසෝ හමස්මි. එමෙසෝ අත්තා. මම මගේ ආත්මය. දෙයක් තියෙනවා නම් ඒක දකින කෙනෙක් ඉන්න ඕනි. ඔතනයි ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ මෙතන භාෂාව හැදිලා තියෙන්නේ. දෙයක් තිබ්බොත් ඒ දේ කාගේද? කවුද දැක්කේ? අන්න දෙයක් තිබ්බොත් ඒක මේ අන්ත දෙකක් එනවා දෙපැත්තට. ඒකයි මේකේ බාහිරින් කඩපු ගමම බාහිර දෙයක් නැති වෙනවා. බාහිර දෙයක් නැති වෙච්ච ගමම මේ පැත්තේ ඒ තමම නැති වෙනවා. ඒසෝ හමස්සේ මේසෝ අත්තා නැති වෙනවා. එතකොට මේ පැත්තේ මම මගේ ආත්මය කියන එක බිඳ වැටෙනවා. කෙනා නැති වෙනවා. ආත්මය නැති වෙනවා. බාහිර දෙයක් දැන් අපි හිතමු ඔබ කිසිම දෙයක් අපි කිව්වනේ ඔබට මෙහෙම කියලා තියෙනවා. විශ්වයේ උපදිනවා කිසිම කෙනෙක් නැත්තනක් කියලා.
කිසිම කෙනෙක් නැති තැනක ඉපදුනොත් මොකද වෙන්නේ? කිසිම දෙයක් කෙනෙක් නැහැ. හිස් අවකාශයේ ඔබ ඉපදෙනවා. ඔබ කුමද්ද භාෂාව? කුමද්ද කතා කරන්නේ? ඉරක් හඳක් ඇලක් දොලා මුකුත් නැහැ. හිස් අවකාශයක කෙනෙක් ඉන්නවද? කවදාවත් නැහැ. ඇයි ඒ? හිස් අවකාශයක් කියන්නේම කෙනෙක් නැහැ කියන එක. ඇයි ඒ? සබා දහමෙම ප්‍රතිබිම්බයක් තමයි කෙනා කියන්නේ. මේ කෙනා කියලා වෙන කෙනෙක් නැහැ. සබා දහමටම කෙනා කියන්නේ. තමන්ගේ ඉස්සරහා ඔය කතා කරන කවුරු හරි කෙනෙක් හිටියේ නැත්තම් මොකද වෙන්නේ? හතුරෙක් හරි ඉන්න ඕනි. මරන්න හරි කෙනෙක් හිටියොත් කතාවක් තියෙනවා. මේ පැත්තේ මරපු කෙනෙක් ඉන්නවා. අර පැත්තේ කෙනෙක් ඉන්නව මැරෙන්න. මොකක්වත් නැති වුණොත් මොකද වෙන්නේ? කෙනෙකුත් නැහැ. කෙනා නැහැ. සබා දහමෙම ප්‍රතිබිම්බයක් තියෙන. මේකේ මායාවකට අපි රැවටිලා ඉන්නවා. ඔබ දැන් දකිනවා අහසේ දේ දුන්නක්. ඔබ දකිනවා පාට වර්ණ හතක්. මේ ලෝකේ වෙන වර්ණයක් ගැන කතා කරන්නේ නැහැනේ. ඔය වර්ණ ටිකනේ කතා කරන්නේ. ඔය වර්ණ ටික කොහෙද තියෙන්නේ? අර දේ දුන්නා වගේ පායප එකක් විතරයි. දේ දුන්න ඇත්තද? මායාවක්. අපේ ඇහැ හැමදාම මේ මායාව දේ දුන්නා වගේ පායනවා. අපි හිතන මේ වර්ණ ලෝකයක්. එහෙම එකක් නැහැ. කාටද මේක තේරෙන්නේ? මේක මේ ඇහෙම වෙන එකක්. ඔව්. කෝටි 800 මෙහෙමයි. කෝටි 800ම ඇස් වලට මැවිලා තියෙන්නේ. ඔබ දන්නවද මී මැස්සට පේන්නේ 8 විදියට? ඔබ දන්නවද කැරපොතට මේ සත්තුන්ට රතු පාට විතරයි පේන්නේ? ඔහු හිතන්නේ මුළු ලෝකෙම රතු කියලා. ඔය කෘමීන් මුළු ලෝකෙම රතු කියලා හිතනවා කිව්වා. සමහර සත්තු හිතන ඉදිය දැක්කොත් ඒ සත්තුන්ව පරීක්ෂණ කරාම ඒ සත්තුන්ගේ ඇස්වල පරීක්ෂණ කරාම ඒ සත්තු වෙනින් ලෝකවල ඉන්නේ. මුළු ලෝකෙම රතු කියලා හිතන් ඉන්නවා. මුළු ලෝකෙම කෑලියට ඒවා හිතන් ඉන්නවා. සමහර අය රේඩාර් විතරයි. වර්ණ කතාවක් නැහැ. අර නිකන් අන්ධයෝ වගේ. මේ සත්ව ලෝකේ. ඔබ දන්නවනේ රැට මේ වවුලෙක් ඇවිදින්නේ පෙයිලා නෙමෙයිනේ. දවල්ට වවුලට යන්න බැරි ඒකනේ. ඒක රේඩාර් කිරණය තියෙන්නේ. ඒක රැට තමයි රේඩාර් කිරණ වැඩ කරන්නේ. මේක පුදුම කතාවක්. මේ සබහාදහම කියන්නේ මුළු සබහාදහම අවබෝධ වෙනවා කියන්නේ සිතමයි යාට අවබෝධ වෙන්නේ. එතකොට මොකක්ද යාට අවබෝධ වෙන්නේ? පවතින සිතක් නැහැ. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයාට බාහිර දෙයක්වත් නැහැ. උපාදාන කරගන්න දෙයක් නැහැ. උපාදානයෙන් මිදිලා. මෙයාට තණ්හා කරන්න දෙයක් නැහැ. මෙයාට එතකොට බාහිර දෙයක් නැති වෙනකොටම බාහිර ඔබ දන්නවනේ මේ බාහිර දෙයක් නැති වෙනකොටම භව නිරෝධයක් එනවා. භව නිරෝධයක් වෙනකොටම සලආයතන නිරෝධයක් වෙනවා. ආයතන ටිකක් ඇති වෙනවා. අයියේ බාහිර දෙයක් නැහැ. දැන් මේ හිතට එන දේ සද්දයක් එනකොටම ඒක බාහිර නෙමෙයි කියලා යාට දැනනකොටම ආයතන හදාගෙන බලන්නේ නැහැ. ආයතන නිරෝධයක් තියෙනවා. සලආයතන නිරෝධෝ නිබ්බානෝ. එතනම එනවා. බාහිර දෙයක් නැති වෙනකොට භව නිරෝධෝ නිබ්බානෝ. ඉතින් නිවන තමයි මෙයාට හම්බ වෙන්නේ. හැබැයි නිවන මොකද්ද මේ? මේ සිතයි ඊගාව සිතයි මේ හැම සිතක් අතරම එයාට මුකුත් හම්බ වෙන්නේ නැති ශුන්‍යතාවය හම්බ වෙන්නේ. මුකුත් නැති තැන ශුන්‍යයි. ඒකයි ශුන්‍යත චේතෝ විමුක්තියක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒකයි මේ ධර්මයට කියන්නේ ශුන්‍යතා පටිසංයුත්ත දේශනා කියලා. ශුන්‍යත පටිසංයුත්ත දේශනා. මේක නැවත පටිසංයුත්ත වෙන්නේ නැහැ. ශුන්‍යත වෙනවා. ශුන්‍යත පටිසංයුත්ත දේශනාවක් තියෙන්නේ. මේ මොකක්වත් දෙ ගාත කියේ එහෙම යන්න ඕන එකක් නෙමෙයි මේ. මේ සත්‍ය අවබෝධ කරන ධර්මය බුදුන් වහන්සේ කළා තියෙන්නේ. ඒ 84000 ධර්මස්කන්ධය තියා බැලුවම තේරෙනවා. මේවා තේරුම් ගල්ලා. ඔය 84000ම තියෙන තේරුම් කරපුවා. වෙන මොකුත් නෑ. ඕකේ වෙන මොකුත් කළා නෑ. හොඳටම පැහැදිලි. මේක තේරුම් කරලා තියෙන්නේ. මේක දැන් අපිත් තේරුම් කරන එකමයි කරන්නේ. අපි මේ වෙන මොකුත් කරන්නේ අපි මේ බුද්ධහම කියලා වෙන මොකුත් කරන්නේ. මේක තේරුම් කරන එක කරන්නේ. ඉතින් මේකට තව ලුණු ඇඹුල් ඒවා මේවා දාලා රසකාරක දාලා වගේ කතා කරාට පිරිසිදුවට ධර්මයේ ගැන යමක් කතා කරනවා නම් ප්‍රතිපදාව තමයි කතා කරන්න ඕනේ. ප්‍රතිපදාව ඒක බුදුන් වහන්සේ තෙලින් මාලින් මාපු දන්නෝ නොවේති ප්‍රතිපත්තියේ මාපු දන්නෝ වෙති කිව්වෙත් ඒකයි. මේ සත්‍ය දැනගන්න ඕනේ. එතකොට මෙයාට දැන් බනින්න කෙනෙක්වත් හම්බ වෙන්නේ නැහැ. බැනුම් කියලා જાතියකුත් නැහැ. කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. මහා ශුන්‍යතාවයට එනවා. හැබැයි මෙන්න මේ මහා ශුන්‍යතාවය තුළ තමයි තියෙන්නේ මේ ප්‍රතිපදාව තුන්වෙනි අධීර. එයා මේ එනේන සිත දැන් එයාට සිතක් එනකොට මෙයා මොකද වෙන්නේ? එළියෙත් නෑ. සිත කියලා ඇතුළෙත් නෑ ශුන්‍යයි දකින්න. එයා ක්‍රියාසිත විතරයි දකින්නේ.
දුටුවා නම් දුටුවා පමණයි. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ. හැබැයි දැකීමක් තියෙනවා. සබාදාම තියෙනවා. එතකොට යුතුයකම් ඔක්කොම සබාදාම කරන්නේ. කෙනෙක් කරනවද නැහැ. එතකොට එයා කියනවාද මේ මං අර වැඩේ කරා මට ගොඩක් මහන්සි වුණා මේමයි කරේ කියලා. එහෙම දෙයක් නැහැ. ඇයි කරන කෙනෙක් නැහැ. නමුත් ඒ දෙයක් කරනවා. ඇයි ඒ සබාදාමේ න්‍යාය. එතකොට මේක සිතුවිලි ගත්තේ නැත්තම් මම කියලා හැංගීමක් නැතුව ඔක්කොම සිද්ධ වෙනවා. ඔක්කොම දේවල් සිද්ධ වෙනවා මම නැතුව. කනවද බොනවද ළමයින්ගේ වැඩ කරනවද ගෙවල් අස් කරනවද හැමදේම අර අනිත් අයට වැඩිය හොඳට කරන අයියේ කම්පනයක් නැහැ කවුරු බැන්නත් එකයි නැතත් එකයි මොනවා කිව්වත් එකයි අරයා කිව්වත් එකයි තමන් මැරිගෙන කරා කියන දෙයක්වත් නැහැ තමන් කියලා කෙනෙක් නැහැ ඕන තරම් වැඩ කරද හැකි රෑ එළි වෙනකන්ද නිදුවාගෙනද දැන් කිසිම හැඟීමක් මේ කතාව තුල නැහැ පුදුම කතාවක් තමයි ඇත්ත මෙතනයි තියෙන්නේ අටලෝ දහමින් කම්පාන වන ගුණේ. මෙතනයි තියෙන්නේ මොකද අටලෝ දහමින් කම්පාන වන ගුණේ කියන්නේ? ලාභාලාභ, නිന്ദා ප්‍රශංසා, කීර්ති අපකීර්ති, සැප දුක මේ අටලෝ දහමින් කම්පාන වන තැන මෙතන. ලාභෙදිත් කම්පණය වෙන්නේ, අලාභෙදිත් කම්පණය වෙන්නේ, කීර්තියදිත් කම්පණය වෙන්නේ, අපකීර්තිය කම්පණය වෙන්නේ, සැපෙදිත් කම්පණය වෙන්නේ, දුකෙදිත් කම්පණය. ඇයි? කම්පණය වෙන කෙනෙක් නැහැ. වෙන තැනක් නැහැ. මෙතනම තමයි මහා මෛත්‍රිය තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ආත්මයන්ත මම කියන හැඟීම නැහැ. මේ මම කරනවා කියන හැඟීම නැහැ. එතකොට මොකද වෙන්නේ? සේරම පරාර්ථයි. සේරම සබාදාමක්. මේ මම කරන්න මට මේව ඕනි මට මේක තියෙනවා මම මේකට මේ එහෙම කතාවක් නෑ ඇත්තට. ඒක දෙයක් විතරයි. ඒක මාර විදිහට මේ ධර්මයේ පුහුණු වෙන කෙනා ඇත්තටම මේ භාෂාව සම්මුතිය තුළ කතා කරනකොට අපිට පොඩ්ඩක් කරුණා කරන්න බුදුන් වහන්සේත් අයම්මයන් කියලා කතා කරනවා. මොකද මේ භාෂාව පරිහරණය කරන්න වෙනවා. ඉතින් මේ භාෂාව ලෞකිකයි අන්තක තියෙන්නේ. සිතුවිල්ලකයි තියෙන්නේ මරණය සිතුවිල්ලක් වෙනවනේ දැන් ඒ වගේ ඔක්කොම සිතුවිලි වෙනවනේ දැන් මේ කතාව තුල ඉන්න කෙනෙක් නැතුව මැරෙන්නේ කවුද මැරෙන්න කෙනෙකුත් නැහැ ඒකයි සදාමරණීයයි ඒ කියන්නේ මේ මොහොත විතරයි තියෙන්නේ ඇයි ඊගාවට ගියපු ගමන් සිතුවිල්ල ඊගාව සිතුවිල්ලට ආව ගමන් සිතුවිල්ල මොහොතේ ඉන්නකම් විතරයි තියෙන්නේ මොහොතම විතරයි යාට හම්බ වෙන්නේ එයා හැම මොහොතෙම මේ මොහොත විතරයි ඉන්නේ එයාට මේ ලොකු කතාවක් නෑ හරි කිසිම වේදනාවක් කම්පනයක් මුකුත් නෑ දැන් මෙතනදී දැන් සාමාන්‍ය මිනිස්සෙක් සාමාන්‍යයෙන් කට්ටක් කරනව තියෙනවනේ දැනෙන එකක් තියෙනවනේ ඒතර ඒක කෙනෙක්ට දැනෙන එකක් වෙන්නේ ඒකයි වේදනානුපස්සී විහෙරති කියන්නේ අපි මේවා ඇත්තටම ප්‍රායෝගිකව පුහුණු වෙනකොට අපි අනගෙනම බැලුවා මේ කකුලට දෙන්නේ හිතට දෙන්නේ කියලා අපිත් බැලුවා මේ වේදනාවට හිමිකාරයෙක් ඉන්නවද මේ වේදනාව මේවා පුහුණු වෙන්න ඕනේ. තමනුත් හැම විදියෙම ඔය දන්නවනේ කකුලක් ඔය හරි ඔය වැදුනාම බිත්තියක හරි ගලක හරි වැදුනාම ඒ එනකොට පොඩ්ඩක් බලන්න ඒක මොකද්ද වේදනාවට කෙනෙක් ඉන්නවද කියලා. කෙනෙක් විඳිනවද කෙනෙක්ට රිදුනවද කෙනෙක්ට උනාද කියලා නෑ. ඒක නිකන් සබාදාම සිද්ධියක් එච්චරයි. මේ හැම එකක්ම සබාදාමකට බැර වෙන අතරම සබාදාම කියලා දෙයක්වත් නෑ. මේක මහා ශුන්‍යතාවය තුළ නිකන් ක්‍රියාසිතක් තියෙන. ඒකයි රහතන් වහන්සේලාට ක්‍රියාසිත පනවන්නේ. ක්‍රියාසිත වල අත්‍තරම හොඳ නරක පුණ්‍ය පාප පහිනස පින්පව් කියලා දෙයක් නැහැ. ඒ වගේම තමයි කර්මයේ පටිසන්ධීමක් නැහැ. කර්මිකුත් නැහැ. කර්මයේ ඵල දීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. කර්මයක් කියලා දෙයක් වෙන්න චේතනාවක් තියෙනවා, සිතක් තියෙනවා. දැන් මෙතන චේතනාව නැති වෙනවා. කර්මයක් කොහෙන්ද හම්බ වෙන්නේ? කර්මය හම්බ වෙන්නෙත් නැහැ. ඉතින් ඊටාම වටිනවා මේ කියන කාරණා ඇත්තටම අතිශයින්ම වැදගත් ප්‍රතිපදාව මේ සම්පූර්ණම තමයි මේ කතා කරේ. ඉතින් ශුන්‍යතාවය තුළට යන්නේ. නමුත් මේ ශුන්‍යතාවය තුළයි මාර්ගය තියෙන්නේ. මොකද්ද මේ කියන මාර්ගය? එතන තමයි වැදගත් වෙන්නේ. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන. ගොඩක් අය හිතනවා අපි මේ ගාතාවක් කියන එක. ගාතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මෙන්න මේ ශුන්‍යතාවයට එන කෙනා ඒ කෙනාගේ මේ අතුලාන්තයෙන් ඒ කෙනාට දැනෙන දේවල් තමයි ඥානෙ. ඥානෙට තමයි දැනෙන්නේ මේ සිත සිහියයි නුවණයි කියන ඥානෙ. එතකොට ඥානෙට තමයි සිත පේන්නේ. ඥානෙට සිතේ ඇත්ත පේන්නේ අතාවූත ඥානෙ තියෙන්නේ. එතකොට එයා යථාර්ථ හැම මොහොතෙම ඒ සිතට යන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. සබ්බේ ධම්මනාලං අබිනිවෙසා කියන තැනට එනවා. එතකොට එයා සිතුවිලි වලට රින්ගන්නේ නැහැ.
එතකොට ඒ සිතුවිලි එකක්වත් ඇත්ත වෙලා කම්පණයකට එන්නේ නැහැ. අකම්පිත වෙනවා. අකම්පිත හදවතක් වෙනවා. එතකොට අකම්පිත වෙනවා ඒ වචනේ ගමු. එතකොට ඒ කෙනාට කම්පනයක් නැහැ. එතකොට ඊට වැඩිය ඔබ තව හොඳට බලන්න මේ කෙනා මේ සිත ඊගාව සිත එනේන සිත දකින්නවනේ. එනේන සිතට සත්‍ය දකින්න වෙනවා. නැත්තම් යාට ඒ සමාධිය අනිමිත්ත සමාධිය තමයි දකින්න එක. එනේන සිත සත්‍ය දකින්න. එතකොට ඒ කෙනාට එනේන සිත සත්‍ය දකින්නකොට බාහිරින් මෙදෙනකොට සිතත් ඇත්ත නොවනකොට කෙනෙක් හම්බ නොවනකොට සබදාම පමණක් දකින්නකොට ඒකත් ශුන්‍යතාවය තුළ ක්‍රියාසිතක් තුළ කටයුතු වෙනකොට මෙතන විශේෂයක් තියෙනවා. මොකක්ද මේ ඥානෙට නෙමේ දැන් සිහියයි නුවණින් නෙමේ එන අරමුණුනේ ලිහෙන්නේ. එකින් එක උපාදාන වෙන්නේ නැහැ එකක්වත්. උපාදාන නොවි අත්හැරෙනවා. නිර්වශේෂ විරාග නිරෝධයක් සිද්ධ වෙනවා. අවශේෂ කියන්නේ උපාදාන කරගත්තොත් ආසාවක් ඇති වෙලා ඇලෙන ගැටට සිතක් ඉතුරු වෙනවා. ඉතුරුයක් තියෙන එකේ. ඒකේ තියෙනවා රැස්වීමක්. මේකේ රැස්වීමක් නැහැ. හරි සාන්ත සුවයක් තමයි එන්නේ යාට. එතනට තමයි ඒක ගලන්නේ. එතන තමයි සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ සමග්ග විසුද්ධිය. ඒත් එතනම තමයි. එතන අනිච්චවද සංඛාර උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ ඒතං සේසං සුප සමාසුක ඒත් එතනමයි. ඒ වගේම තමයි සියලු බුදුවරුන් කියන දා මේ බුද්ධ කියන්නේ මේ සිතේ ශුන්‍යතාවයට එන එක. එතන බුදු සිත තියෙන්නේ බුද්ධක්ෂණේ. ඒක රහසක් කියන වගේ තමයි අපි ගොඩක් අයට කියන්නේ. ඒකට හේතු සමාජය තුළ ඒක රහසක් වෙලා. හැමෝම හිතනවා මැටි පිල්මෙට වඳින්න මල් තියෙන්නේ බුදු පූජා කරන්න පිළිමේ තියෙන්නේ මල් පූජා කරන්න. ඉතින් මල් පිළිමෙට අඳුන් කුරු ගන්නවා. පිළිමෙට පාම්පත්තු කරනවා. පිළිමෙට මල් පූජා කරනවා. පිළිමෙට මල් පූජා කරන්නවත් පිළිමෙට හඳුන් කුරු ගන්නවත් පිළිමෙට මේ සුවඳුන් අල්ලන්නවත් නෙවෙයි. ඒක මේ කෝවිලේ තියෙන ඒ කතාව. මේක මේ ඇවිල්ලා තමන්ගේ සිත දකින්න ඕනි. මේ බුදුන් මේ මොහොතේ සිතේ ඉන්නවා. සිත දකින්න ඕනි. ඒක පිළිමෙකින් දකින්න බෑ. බුදුන් වහන්සේ කොච්චර කියනවද? බුදුන් වහන්සේ කියනවා වක්කලි මේ කුණු ශරීරය අධ්‍යා බලන්න මොකද කරන්නේ වක්කලි කියලා වහනවනේ. බුදුන් වහන්සේ යහන්නේ. මේක බුදුන් වහන්සේ ළඟ හිටියත් බුදුන් වහන්සේ කියනවනේ මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉන්න වැඩක් නැහැ කියලා. මේකේ නෙමෙයි තියෙන කියලා ධර්මයේ දකින්න කියන සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා වක්කලිට එතනම කියනවනේ. වක්කලි ධර්මයේ දකින්න. මේකෙන් මාව දකින්න එපා කියනවනේ. ජීවමානයේ කාලෙදි කියපුවා. අද මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ බුදුන් වහන්සේ කළා තියෙන්නේ මේක පැහැදිලි කරන එකමයි. බුදුන් වහන්සේ හැම තැනම කොහෙන් ගත්තත් කළා තියෙන එක පැහැදිලි කරන බව තේරෙනවා. අර රෝහිතත් උනක් බං රෝහිතතර කියනවානේ. රෝහිතත බාහිරින් හොයන්න යන්න එපා. බාහිරින් බෑ. මේ සිතෙන් දකින්න කියනවා. ඉතින් මේ හැම තැනම බුදුන් වහන්සේ කියලා තියෙන්නේ බාහිර මායාව බොරුවක් කියන එකනේ. මේ සිතුවිලිත් එක්ක මිනිස්සුන්ගේ කතාව තියෙන කියන එක පෙන්නන්නේ. ඒකම බොරුවක් කියන එක පෙන්නනකොට මිනිස්සයා ඉන්නේ පුදුම සාන්ත සුවයක. ඇත්තටම කියනවා නම් මෙතන එනේන සිත දකින්න එක අනිමිත්ත ශුන්්‍යත චේතෝ විමුක්තිය. එනේන සිතේ සත්‍ය දකින්න එකක්වත් ඇත්ත වෙන්නේ නැහැ. නිමිත්තක් අල්ලන්න බෑ. දරුවගෙන නිමිත්තවත් අල්ලන්න බෑ. ඒකත් නැති වෙනවා. මෙතන ගයක්වත් මිනිහෙක්වත් මොකක්වත් නිමිත්තක් අල්ලන්න බෑ. අයි ඒවා පෙරමතක එන්නේ. ඒවා සේරම සම්මුතිය එන්නේ. එකක්වත් ඇත්ත වෙන්නේ ඔක්කොම හැඩතල විතරක් වෙනවා. බාහිර සේරම හතරම භූත විතරක් වෙනවා. ඒ එහෙමවත් බාහිර දෙයක් නෑ. මේක සිතුවිලි පැත්තෙන්ම ඔක්කොම වෙන්නේ සිතට නිසා සිතුවිල්ලෙන් යන්නේ චිත්තේ නියත ලෝකයෙන් මිදෙන්නේ. ඉතින් ඔබට මේ කතාව හොඳට තියෙනවා. බුදුන් වහන්සේ බලන්න සබ්බ දුක්ඛ නිසාර මේක බුදුන් වහන්සේ පෙන්නන හොඳ තැනක් තියෙනවා. මෙතන අර සබ්බ පාපස්සා කරණං සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා කියන තැන. සබ්බ පාපස්ස කියන්නේ මොනවද? මේ සිතුවිලිනේ. සබ්බ කියන්නේ සේරම සබ්බ බුදුන් වහන්සේ සබ්බ කියලා සූත්‍රයක් තියෙනවා. සබ්බ සූත්‍රයේ බුදුන් වහන්සේ සබ්බ කියන්නේ මොනවද කියලා කියනවා. එතනදී ගන්න කෙලින්ම මේ ඇහැට පේන රූපේ කනට ඇහෙන ශබ්දේ මේ විදිහට ආයතන වලට ටික ගන්න. රූප ශබ්ද ගන්ධ රස පහස මේ සබ්බ කියන්නේ. අයං මේක ශබ්ද කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. සබ්බං වදේති කියලා. ඒතකොට ඊට එහා શબ્දයක් නැහැ. ඊට එහා සබ්බ කියලා දෙන්නේ. සබ්බ පාපස්ස අකරණං කියලා කියන්නේ මේ අසයි රූපය නිසා හැදෙන්නේ මොනවද? සිතුවිලි. ඒ සියලු සිතුවිලි පාපයක් වෙන්නේ අකරණං වෙන්නේ. ඒ සේරම අකරණයක්. ඒ කියන්නේ ඒක තමයි අකුසලයක්. ඒක තමයි මේ සියලු සිතුවිලි
සිතුවිලි සත්‍යයක් නෙමෙයි බොරුවක් මායාවක්. ඒකට රැවටුණු කෙනාට උපාදාන රැස් වෙනවා. උපාදාන රැස් වෙන කෙනාට මොකද වෙන්නේ? එයා සසර හැදෙනවා. එතන අකුසලයක් තියෙනවා. සතිත්ත පරියෝදපන මේ සිත දමනය කරපු කෙනාට විතරයි. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදාව තියෙන්නේ. මොකද්ද කුසලස්ස උපසම්පදාව? මේ සිතවිලි එනවා යනවා දකින්නකොට මිදෙනකොට තියෙන්නේ මොහොත විතරයි. ශුන්‍යතාවේ දකින්නේ. අන්න කුසලේ. කුසලයේ තුල සිතවිලි නැහැ. කුසල සිතේ සිතවිලි නැහැ. සිතවිලි තියෙන තැන අකුසලේ. කුසලයේ කියන්නේ සිතවිලි නැති තැන. තව පැත්තකින් කියතයි උපාදාන තියෙන තැන අකුසලයි. උපාදාන නැති තැන එතකොට මෙතනයි තියෙන්නේ. ස්කන්ධේ තියෙන තැන. නිකම්ම ස්කන්ධේ. එතන එහෙම මොනවත් වචන කතා කරාට මෙතන සරල භාෂාවෙන් කියනවනම් සියලු සිතුවිලි අකරණං සිතුවිලි නැති තැන බුද්ධක්ෂණයේ තියෙන තැනයි කුසලේ. එතන දොර දකින්න කෙනාට මෙතන විශේෂ කතාවක් තියෙනවා. සබ්බ පාපස අකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපන මෙන්න මේ විදිහට සිත දමණය වෙන කෙනා. සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධ අනුශාසන සියලු බුදුරුන්ගේ අනුශාසනාව මේ මහණෙනි කියලානේ කියන්නේ. එතකොට තවත් දෙයක් තියෙනවා අපිට කියන්න. විශේෂ කාරණයක්. අපි මේක ප්‍රතිපදාවේ පනවන්නේ ඇත්තටම කියනවා හතරවෙනි අවසාන අධීර විදියට. මොකද්ද? ආසවක්ඛ්‍යා ඥානයි. පුබ්බේ න්‍යාස ඥානයේ එනේන සිත් දකින්නවා ඇති වෙන නැති වෙන පෙර සිත් කියලා දකින්න ඒවා අතීත කියලා දකින්නවා. එතකොට මොහොත පමණයි කියන එක දකින්නවා. පුබ්බේ න්‍යාස ඥානෙන් තමයි එතනට එන්නේ. ඒ ධර්මයේ තමයි දකින්නේ. චතුප්පවාස ඥානය කියන්නේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන සිතේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ කියන එක. ඒක සත්‍ය දකින්නකොට ඒක චුති උප්පත්තිය දකින්නවා. එයා ඒක ඊගාව සිත හටගන්න හේතු වෙන්නේ නැහැ. මෙතනම අවශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. මිදි මිදි යනවා. දැන් මෙතනදී ආසවක්ඛ්‍යා ඥානය එනවා. ඒක තමයි හතරවෙනි කොටස ප්‍රතිපදාව. මොකද්ද? ඔබ මේ ප්‍රතිපදාව දිගටම පුහුණු වෙන්න ඕන. ශුන්‍යතාවයේ දකින එනේන සිතේ ශුන්‍ය කියලා දකින්න ඕන. ශුන්‍යතාවයේ දකින්න ඕන එනේන සිතේ. එතකොට මොකද වෙන්නේ? නිවන් ගිහිලා නෙමෙයි තාම. හැබැයි ඔතන තියෙන්නේ මේ ඉන්න තැන තියෙන්නේ ලෝතරසය. ලෝකෝත්තර භූමිය. හැබැයි තාම අරහත්ත්වයටපත් වෙලා නැහැ. අනාගාමී භූමිය. අනාථාමී මාර්ගඥානය අනාගාමී ඵල ඥානය ඇවිල්ලා නමුත් මෙතන තණ්හා මාන දිට්ඨි තියෙනවා. ඒ කියන්නේ මේ ශුන්‍යතාවය දැක්කත් මේ සිතේ තියෙනවා තණ්හා මාන දිට්ඨි ස්වභාවය නැති වෙන්නේ නැහැ එකපාරට. අනේක නිසා තමයි බුදුන් වහන්සේ අපි මේ හතරවෙනි ප්‍රතිපදාව විදිහට අපිමයි මේ කතා කරන්නේ. අපි මේ කොහෙන්වත් බණකින් අහලවත් පොතකින් දැකලවත් එහෙම දෙයක් නෙමෙයි. අපි ආදප එකක් මේ කියන්නේ. අපි විසින්ම ප්‍රායෝගිකව අපි දැකපු දේ අපි ආපු මග අපි විසින්ම මේ විදිහට ඉදිරිපත් කරනවා ඔබගේ පහසුව සඳහා අපේ පහසුව සඳහා ඔබට ඉදිරිපත් කරන්න ගලපලා දෙන්න හොඳින් පුළුවන්කම තියෙන නිසා මේ විදිහට නැතුව වෙන කොහෙන්වත් ගත් එකක් නෙමෙයි. ඉතින් මේක අපේම ඉදිරිපත් කිරීමක් අපි මේ සත්‍ය අවබෝධ කරපු ආකාරය ඔබට ඉදිරිපත් කිරීමක්. ඔබට පුළුවන් ඔබටත් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබට මේ දේ මේ විදිහටම දකින්න ලැබෙයි. මෙන්න මේතන ඔබ දකින්න ශුන්‍යතාවේ මේක ඊටාම වැදගත් මේ කියන ටික. ශුන්‍යතාවයේ තුල සිත කිසිම දෙයකට ඇලෙන ගැටෙන්නේ නැති සිතක් ඔබට හම්බ වෙනවා. ඔබ එතන ක්‍රියාසිත තුල ඉන්නවා. අනාගාමී භූමිය මේ කතා කරන්නේ. අනාගාමී භූමියෙන් එහාට මේ යන්නේ අරහත් මාර්ග සිතට යන්නේ. එතනදී ඔබ ඔබේ සිත මිදෙනවා. ඔබේ සිත සත්‍ය වෙන්නේ නැහැ. ඔබේ සිත තවදුරටත් අරමුණු පස්සේ හඹා යන්නේ. ඔබේ සිත ක්‍රියාසිතක් බවට පත් වෙලා ඔබ බාහිරෙන් ලෝකිනුත් මිදිලා ඔබ සිතිනුත් මිදිලා ඔබ දැන් පුජ්‍යලයක් නොවන බව දන්නවා. කෙනෙක් ඔබට හමු වෙලා නැහැ. පුජ්‍යල භාවයෙන්ුත් මිදිලා දැන් ඔබ ක්‍රියාසිතක් පමණයි පරිහරණය වෙන්නේ. කෙනෙක් නැහැ මෙතන. සබහාදහම පමණයි. ඔබ සබහාදහමයි. ඔබට හිටියත් එකයි නැතත් එකයි සියල්ලම එකයි. සබහාදහම පමණයි. ඒ සබහාදහම බවට පරිවර්තනය වීගෙන යන තැන. මෙන්න මෙතන තමයි නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගන වශයෙන් කියලා අපි අපේ දේශනාව තුළ වැඩි කතා කරලා තියෙන්නේ මෙතන. අපි දේශනා කොච්චරද ඉදිරිපත් කළා තියෙන 160ද 70ද 200ද කීටුද ඒ ඔක්කොගේම මේක තියෙනවා. මේ කියන වචනේ තියෙනවා. ඒක තමයි නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගන පස්සේ. අද සමාජයේ අපිට ඇහෙන්නම ලැබෙන්නේ නැති තැනක් මේ කියන්නේ. බොහෝ අය ධර්මේ පරයය කතා කරනවා. ප්‍රායෝගික පැත්ත කතා කරනවා. බොහොම සුළු
පිරිසක් තමයි ප්‍රායෝගිකව කතා කරන්නේ. ඊටාම සුළු පිරිසක් කතා කරන්නේ. ඒකෙත් සමහර අය අතරමඟ හිර වෙලා ඉන්නවා. අවසානයේ දැකලා නැහැ. නමුත් මේකේ අවසානයේ ඊටාම වැදගත්. ඒක නිසා අපි 100 ගණක් ඉදිරිපත් කරත් මේ අවසානයේ වැදගත් ඔබට. මේ ශුන්‍යත සිත දකින්න, මිදි මිදි යන සිත දකින්න. ඒ සිත සබහාදහම බව ඔබට දැනෙනවා. ඥානෙටයි මේක දැනෙන්නේ. වෙන කිසි බාහිර පෘථග්ජනයෙකුට මේක දැනෙන්නේ නැහැ. මේ කෙනා දිහා බලන්නත් බෑ පෘථග්ජනයෙකුට. පෘථග්ජනයෙකුට මේ කෙනාව මනින්නත් බෑ. මේක ඇත්තටම සම්මා සම්බුදු කෙනෙකුට පමණයි. අපිත් හිතනවා මෙතන ගෝචර වෙන්නේ නැහැ ක්ලේශයෙන් කෙනෙකුට. ඒ වගේම තමයි ඒ අරහත් භාවයට පත් වුණු කෙනෙක්ට විතරයි මෙතන මේ අවබෝධය තියෙන්නේ. ඒ කුමක්ද මේ කියන්නේ? ඊටම වැදගත් තැන. මොකද්ද මේ? මේ බාහිර ඇත්ත නොවුණු කෙනා, සිත ඇත්ත නොවුණු කෙනා, හැබැයි මේ සිත ඇත්ත නොවන තැන සබහාදහම තුළ දැනීමක් තියෙනවා. ඒකයි මේ ශුන්්‍යතාවය තුළ අපි පෙන්වන්නේ ඕගතරණ සූත්‍රයේ තියෙන තැන අපි පෙන්වන්නේ ශුන්්‍යතාවය තුලයි අපි ඒක පෙන්වන්නේ. නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සී. මේ නිබ්බිදාව සිතෙන් මිදුණු තැන, සියල්ලෙන් මිදුණු තැන. මේ විරාගයේ ඇලෙන්නේ නැතුව නොඇලෙන තැන. විරාගය කියන්නේ රාගය කියන්නේ ඇලෙනවා, විරාගය කියන්නේ නොඇල්ම. මේ නොඇල්ම කියන්නේ බාහිර දෙයක්වත් බඩුමුට්ටුවක් නෙමෙයි. මේ නොඇල්ම කියන්නේ සිතින් මිදෙන නොඇල්ම. ඇලෙන්නේ එක සිතක්වත් ඇලෙන්නේ නැහැ. මිදි මිදි යනවා. මෙන්න මේ මිදි මිදි යන තැන සිත ගැනම තියෙන කලකිරීමක් තියෙන. සිත ගැන කලකිරීම කියන්නේ මිනිස්සු කියන කලකිරීම නෙමෙයි. පෘථග්ජන භූමියේ කලකිරීම නෙමෙයි මේ. මේ ඇවිල්ලා සිත මිදෙන තැන සිත ගැන තියෙන්නේ මේ කතාව. උපාද වය ධම්මිනෝ තියෙන තැන, උද්‍යප්ප ඥානෙ තියෙන තැන. තන ශුන්්‍යතාවය තුළ තියෙන්නේ. ඒ සිත ගැනයි තියෙන්නේ මේ කලකිරීම. සිත කියන්නේ වෙනම කතාවක්. සිතක් කියලා දෙයක් නැහැ. සිතක් කියලා දෙයක් නැති වෙන තැන යට එනවා. එනේ අරමුණු වලින් මිදෙන තැන එනවා. ඒ මිදි මිදි යන තැන, ඇලෙන්නේ නැති තැන අන්න නිරෝධයක්. එහාට හැමතිස්සෙම හැම එකම නිරෝධයක් දැනෙනවා. හැම එකම නිරෝධයක් පේනවා. අන්න එක්කෙනාගේ මෙන්න මෙතන කතාවක් තියෙනවා. පටිනිස්සග්ගානුපස්සී. මේක සකස් වෙනවා, දැනෙනවා. විඥාණයටයි දැනෙන්නේ. අභිඥාලාභියෙක්. මේ කියන්නේ ආසවක්ඛ්‍යා ඥානයේ තියෙන තැනයි මේ කියන්නේ. ඥානෙට දැනෙන්නේ. සිතට නෙමෙයි. සියනුව ඥානට දැනෙනවා. මොකද්ද දැනෙන්නේ? නැති වුණා කියලා. සබදහම්මමයි කියන එක. අරමුණුවක් දැනෙන්නේ නැතනක් මෙතන. අවබෝධය තුල ඉන්නවා. අවබෝධය තුල ඉන්නවා කිසි කෙනෙකුට පේන්නේ නැහැ. අරමුණු දැනෙන්නේ. අරමුණක් විදියට දැනෙන්නේ. අකම්පිත හදවතක් තියෙන තැන මේ. අතිශයින් සියුම් තේරුම් ගැනීමත් අපහසු වෙන්න පුළුවන්. නමුත් මේවා තේරුම් ගන්න පළක් නැහැ. තේරුම් ගන්නවා කියන්නේම අන්තයක තියෙන තැනක්. මේක අන්තයක් නැහැ. තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ. ලුණු රස තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. කාලා බලන එකක්. මෙතන ප්‍රත්‍යක්ෂතාවයේ කාටවත් තේරෙන එකක් නෙමෙයි. ඔබට ප්‍රත්‍යක්ෂම වෙන්න ඕනේ. තේතන්ට අපි තියලා අපි මේ ඉදිරිපත් කිරීම නවත්තනවා. ඊටාම වටිනවා මේ ප්‍රතිපදාව හැමෝම කතා කරන්න ඕනි. අපි අපේ දේශනා සමහර ඒවා සමහර වෙලාවට එක එක අන්තවලට ඇදිලා යනවා. සමහර වෙලාවට අපිට දැනෙනවා ඒක. ඒවට පස්සේ ගැටෙන්න යන්න එපා. අපි මේ විදිහට ඔබට මනාකොට ඉදිරිපත් කරනවා. සරින් සරේ මනාකොට ඉදිරිපත් කරන කාරණා තියෙනවා. ඒවා තවත් ඒ කියන්නේ තවත් ඒවා පරාසයකට පුළුල් කරලා පෙන්නන ඒවා තියෙනවා. ඔය නිරෝධය කියන එක නිබ්බිදාව පටිනිස්සග්ගානුපස්සන පුළුල් කරලා පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. සබහාදහමත් එක්කම මේ දෙන ආකාරය. ඒවා ගොඩාක් සියුම් තැන් තියෙනවා. ඒ සියුම් තැන් පුළුවන් නම් ග්‍රහණය කරගන්න. දැනුමට හෝ අවබෝධයට ඇති කරගන්න. කවදා හරි දැනුම ඔබ ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගන්න. ඔබ නැවත උප්පත්තියක් නැහැ. ඔබට නැවත මේ සසරක් නැහැ. ඔබ නැවත කොහෙවත් සකස් වීමක් නැහැ.
මේ ඔබේ අවසාන උපත. මේ ඇහෙනවා කියන්නේ ඔබ නැවත සකස් වෙන්න හේතු නැහැ. ඔබට මේ චින්තනයේට ඔබගේ චින්තනයේට මේ සත්‍ය ඔබගේ මනස